තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම අදත් මේ වෙලාවේ අයම් බුද්දිස්ට් YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන හැම දෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව සහිතව දහම් කරුණක් පැහැදිලි කරන්නට සූදානම් වෙන වෙලාව. විශේෂයෙන්ම ජීවිතයේ අපිට ධර්ම අවබෝධය කොතනින් හෝ ලැබෙන්නේ නම් ඒ යහපත් නම් එය උකහා ගැනීම ජීවිතයට බද්ධ කර ගැනීම අපේ වගකීමක් අපේ යුතුයකමක් සහ අපි ඊට කැමති විය යුතු දෙයක්. මේ වෙලාවේ මම සාකච්ඡා කරන්නට වත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ හරි අපූර්ව මාතෘකාවක් හරි අපූර්ව කාරණයක්. ඒ කාරණය තමයි හැම දෙවි කෙනෙක්ම අපිට පක්ෂද හැම දෙවි කෙනෙක්ම අපිත් එක්ක ඉන්නවද එහෙම නැත්නම් විපක්ෂ දෙවිවරුත් ඉන්නවද කියන කාරණය. දේව විශ්වාසය දෙවියන් පිළිබඳව සංකල්පය ඇති වෙන්නේ මේ ලෝකයේ ආරම්භයත් එක්කම. මිනිස්සු මේ ලෝකයේ ඉස්රෝම කල්පනා කළා අපිට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති ඒ වගේ විසඳ ගන්නට බැරි යම් යම් සංකල්ප යම් යම් භෞතික වස්තු දේව නිර්මාණ විදිහට සැලකුවා. ඒ කියන්නේ වැස්ස කල්පනා කළා මේ දෙවියොරු වෙන්න ඇති එහෙම නැත්නම් කවුරු හරි අදෘශ්‍යමාන බලවේගයක්. හුළඟ මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා. වතුර මුහුද මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා. හිරු සඳු තේරුම් ගන්න බැරි වුණා. විද්‍යාව දියුණු නැහැ. ඒ නිසා බහුදේවවාදය ඇති වෙනවා. ඒකට කියනවා බහුදේවවාදය කියලා. ඊට පස්සේ ඇති වෙනවා මිනිසුන්ගේ තීරණයකට අනුව කල්පනා කරලා මේ හැම දෙයක්ම කරන එක්කෙනෙක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න පුළුවන්. එයාට තමයි කියන්නේ මහා බ්‍රහ්මන්. එහෙම නැත්නම් ඊශ්වර. ඉස්සර නිම්මානවාදය කියලා වාදයකුත් තියෙනවානේ. එතකොට ඊශ්වරයා මහා බ්‍රහ්මයා මෞංකාර දෙවියා මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ වැස්ස, අවුව, පින්න, හිරු සඳු මේවා පාලනය කරන්නේ ප්‍රධාන කෙනෙක් කියලායි මහා බ්‍රහ්මන් අදහන්න පටන් ගත්තේ. එතකොට ඒක දේවවාදය කියලා කියනවා. එතකොට බහුදේවවාදයෙන් මිනිස්සු ඒක දේවවාදයට මාරු වෙනවා. ඉතින් මේවා දිගදුර ගිහිල්ලා තමයි මේ ඔක්කොම ඉවත් කරලා ශ්‍රමණ සම්පදායක් බිහි වෙලා ඥාන ගවේෂීව නිර්වාණය විමුක්තිය හොයන්න ගිහිල්ලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේත් මේ ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මේක දිග කතාවක් බොහෝ කාලයක් සිද්ධ වෙන දෙයක් වසර ගණනාවක් වෙච්ච දෙයක්. හැබැයි මේ දේව සංකල්පය අද වෙනතුරුත් මේ සමාජයෙන් විනිර්මුක්ත කරන්න වෙනස් කරන්න බැහැර කරන්න බැරි වෙලා තියෙනවා. මං විශ්වාස කරන දෙයක් මගේ මතයක් තමයි ලෝක විනාශයත් වෙනකම්ම දේව සංකල්ප දේව විශ්වාස මිනිසුන්ගෙන් තුරන් වෙන්නේ නැහැ කියන එක. ඒක මිනිසුන්ට බද්ධ වෙලා තියෙන එක. කෙසේ නමුත් අපේ මාතෘකාවට ප්‍රවේශයක් ඒ විදිහට මං ගත්තේ දෙවියන් අපිට පක්ෂයිද විපක්ෂයිද කියලා අපි දැන් බලනවා. දේව කොට්ටාස තුනක් කතා කරනවා බෞද්ධ සාහිත්‍යයේ. උත්පත්ති දේව, සම්මුති දේව, විසුද්ධි දේව. අපි දැනගමු කවුද උත්පත්ති දේව? උත්පත්ති දේව කියලා කියන්නේ සීල රැකලා, දන් දීලා, දිව්‍ය ලෝකෙ ඉපදිච්ච පිරිස්. සදෙව්‍ය ලෝකයක් ගැන කතා කරනවානේ. ඒ වගේ ඉපදිච්ච අයට කියනවා උත්පත්ති දේව කියලා. සම්මුති දෙවිවරු ඉන්නවා. සම්මුති දෙවිවරු කියලා කියන්නේ අපි අපේ සමාජයේ ජීවත් වෙච්ච යම් යම් වැදගත් පුද්ගලයෝ. එහෙම නැත්නම් දේවත්වයෙන් පුදන්ට ඕන අය. සමාජයට මහා කැපකිරීමක් කරපු අය. අපි පිළිගන්නවා පරම්පරා දෙක තුනක් යනකොට ඒ අය දෙවියෝ වෙලෙ ඉපදිලා ඉන්නවායි කියලා. උදාහරණයක් මින්නේරි දෙවියෝ. කතරගම දෙවියෝ. වැනි දෙවිවරු ඇත්තටම සම්මුතියෙන් අපි ගොඩනගාගත් අය සහ ඒ කට්ටිය ජීවත් වෙන කාලෙත් දේවයන් වහන්සේ කියලා අමතපු අයනේ. මොකද පස්වහන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්සේ කියලා තමයි රජවරුන්ට ආමන්ත්‍රණය කරන්නේ. එතකොට රජවරු, බිසව්වරු, රාජකුමාරයෝ දෙවිවරු විදිහට මිනිසු ඒ කට්ටියට සම්මුති වශයෙන් සලකනවා. තුන්වෙනි කොටස විසුද්ධි දේව. විසුද්ධි දේව කියලා කියන්නේ මහා රහතන් වහන්සේලා.
එතකොට මහරහතන් වහන්සේලාත් අන්න අපිට අලුත් කාරණයක් දේව කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා බෞද්ධ සාහිත්‍යය තුල. එතකොට සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව. අපි කතා කරන්නේ මේ දේව කොට්ටාස තුනෙන් උත්පත්ති දෙවියන් පිළිබඳව, එහෙම නැත්නම් සදෙව්‍ය ලෝකවල ඉපදිච්ච අය පිළිබඳව. මේ දෙවියෝ ඔක්කොම අපිට පක්ෂයිද? එහෙම නැත්නම් අපිට අකමැති අයත් ඉන්නවද කියලා. ඒක මෙන්න මෙහෙම කතාවකින් ඔබට පැහැදිලි කරනවා මම. පින්වත්නි, අපේ ශාසනයේ හිටපු බලගතු බුදුහාමුදුරුවන්ට කිට්ටුවෙන්ම හිටපු බුදුහාමුදුරුවොත් එක්ක නිතරම කතා කරපු සිටු කෙනෙක්නේ අනාථපිණ්ඩික සිටුතුමා. එයාගේ නම අනාථපිණ්ඩික නෙවෙයි, සුදත්ත. සුදත්ත සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමා අන්වරත නාමයක්. එතුමාගේ ශ්‍රද්ධාව කොහොමද කියලා බැලුවොත් එහෙම පරීක්ෂා කරලා ඒ පිළිබඳව බොහොම ලස්සන උද්ෘතයක්, බොහොම ලස්සන කියමනක් හම්බ වෙනවා අපිට සද්ධර්ම රත්නාවලිය තුල. හරි ලස්සන කියමනක්. සද්ධර්ම රත්නාවලිය තුල දැක්වෙන මෙන්න මේ කියමන මෙන්න මෙහෙම අපි දැනගමු. එතුමා පන්සලට ආපුවාම එතුමාගේ ශ්‍රද්ධාවේ බහුලත්වය කොච්චරද කියනවා නම් එතුමාට හිතනවලු භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවොත් එහෙම, බුදුහාමුදුරුවන්ගෙන් පැන විමසුවොත් එහෙම, බුදුහාමුදුරුවන්ගෙන් යමක් අහලා බැලුවොත් එහෙම බුදුහාමුදුරුවන්ට මහන්සියක් වෙයි, වෙහෙසක් වෙයි, බුදුහාමුදුරුවන්ට තැති ගැනීමක් ඇති වෙයි. උන්වහන්සේට යම්කිසි කාය චිත්ත පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මම ප්‍රශ්න අහන්නේ නැහැයි කියලා තුමා හිතනවායි කියලා කියනවා. තුමා ඒ ශ්‍රද්ධාව හින්දා හිතපු දෙයක්. එතකොට මේ බුදුහාමුදුරුවන්ට යම්කිසි රාජ සුකුමාලත්වයේ නිසා, රජ කෙනෙක් නිසා බෝසත් කාලේ ඒ විඩාව දැනෙයි කියලා ප්‍රශ්න අහන්නේ නැති එක සද්ධර්ම රත්නාවලීකාර ධර්මසේන හාමුදුරුවෝ මෙන්න මෙහෙම ලස්සනට උපමා තුනකින් දක්වනවා. මොකද සද්ධර්ම රත්නාවලිය කියන්නේ ධර්මසේන හාමුදුරුවෝනේ උපමා සාගරයක් උන්වහන්සේ. උපමා සාගරයක්. උන්වහන්සේ උපමා තුනකින් පෙන්නන්නේ. මොකක්ද උපමාව? පළවෙනි එක ගැඩවිල් පණුවෝ. ගැඩවිල් පණුවෝ පොළවේ ඉන්නකොට උන්ට කල්පනාවක් ඇති වෙනවලු උන් පොළවේ තියෙන පස් ගොඩක් කෑවොත් එහෙම පොළවේ තියෙන පස් උන්ට හැංගෙන්න තනක් නැති වෙයි, සැඟවෙන්න තනක් නැති වෙයි කියලා පස් පොඩ්ඩක් කනවලු. ගැඩවිල් පණුවෝ. ඊට පස්සේ කිරලට සිතුවිල්ලක් ඇති වෙනවලු අහස කඩා වැටෙයි කියලා. ඒ නිසා නිදා ගන්න ගියාට පස්සේ අහස කඩා වැටෙන එකෙන් ටිකක් හරි බේර ගන්නට අහසට මුක්කුවක් ගැහුවා වගේ කකුල් දෙක උඩ තියාගෙන ඉන්නවයි කියලා කියනවා. අනිත් එක තමයි කොස්වාලීනියා. කොස්වාලීනියාට හිතනවලු ඌ පොළොවට බරක් කියලා. ඒ හින්දා පොළොවට බරක් නොවී ඉන්න කොස්වාලීනියා අත්තක වාඩි වෙච්ච ගමන් පෙඳ සලන්න පටන් ගන්නවලු. මෙන්න මේ කාරණා තුන උපමාවක් විදිහට පෙන්නලා මේවා ආස්ථානයේ කිසිම හේතුවක් නැතුව කිසිම තරකයකට වාජනය කරන්න බැරුව ඇතිවෙච්ච කාරණාව නිසා, සිතුවිලි නිසා එහෙම සිතුවිල්ලකුයි අනාථපිණ්ඩික සිටුතුමාට ඇති වුණේ කියලා පෙන්වන්නේ. මොකද බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ඇහුවා කියලා වෙහෙසෙන්නේ නැහනේ. උන්වහන්සේට ඒක පීඩාවකුත් නෙවෙයිනේ. උන්වහන්සේ ඒකට කැමතිනේ. ඉතින් ඒවා බොරුවට ඇතිවෙච්ච බිය කියලා තමයි මේ ධර්මසේන හාමුදුරුවෝ අපිට කියන්නේ සද්ධර්ම රත්නාවලිය තුල. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. ඉතින් එතුමාට බුදුහාමුදුරුවෝ අහුවෙන තැන බණ කියනවා ඒ හින්දා. මොකද ප්‍රශ්න අහන්නේ නැහනේ. ශ්‍රද්ධාව දියුණුවයි, ප්‍රශ්න අහන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට ගෞරව කරනවා. විඩාවටපත් කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ හින්දා අහුවෙන්නේ කොතනද? බුදුහාමුදුරුවන්ටම සිතුවිල්ලක් ඇති වෙලා බණ කියනවයි කියලා සද්ධර්ම රත්නාවලී ධර්මසේන හාමුදුරුවෝ නිතරම දක්වලා තියෙනවා. එතුමාට වෙච්ච අපූර්ව සිදුවීමකුත් එක්ක තමයි අපේ දෙවියන්ගේ පක්ෂ විපක්ෂභාවය අපි තෝරන්න යන්නේ. දවසක් එතුමාගේ නිවසට සත්මහල් ප්‍රාසාදයට සත්බුමු පාය කියලා කියනවා. ඒ කියන්නේ සත්මහල් ප්‍රාසාදය කියන එක. සත්මහල් ප්‍රාසාදයට අධිග්‍රහිතව හිටියා දෙවියන් කීප දෙනෙක්. එතකොට ඔබ කල්පනා කරන්න ඔබේ නිවසටත් දෙවියන් අධිග්‍රහිත වෙන්න පුළුවන් ඔබ පින්කම් කරනවා නම්.
එතකොට මේ අධිග්‍රහිතව හිටපු වාසස්ථානය කරගෙන හිටපු මේ දෙවියා ඇත්තටම සම්මාදිට්ඨික කෙනෙක් නෙවෙයි. සම්මාදිට්ඨික නෙවෙයි කියලා කියන්නේ එයා දන් දෙන එක හොඳයි කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ සිල් රකින්න එක හොඳයි කියන්නේ නැහැ. කර්මය කර්මඵලයේ පිළිගන්නේ නැහැ. එතකොට එහෙම දෙවිවරු ඉන්නවා. අම්මා තාත්තට වඳින පුදන එක පින් දෙන එක හොඳයි කියලා කියන්නේ නැහැ. බුදුවරු පසේ බුදුවරු මේ ලෝකේ ඉන්නවයි කියලා කියන්නේ නැහැ. ඇත්තටම මේ දෙවියා නිරාගමික දෙවියෙක්. නිරාගමික මිනිසුත් ඉන්නානේ. දෙවියොත් ඉඳලා තියෙනවා නිරාගමික ආගමක් නැති කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැති. මෙන්න මේ නිරාගමික දෙවිය කියලා අපි යාව හඳුන්වුවොත් ඉතාම නිවැරදි. මෙයා බලාගෙන ඉන්නවා මේ බුදුහාමුදුරුවන්ට අනාථපිණ්ඩික සිටුතුමා හැමදාම නිවසේ දෙන ප්‍රාසාදයේ දෙන දන්වට නතර කරන්න. ඇයි? එයාට ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය තමයි හැමදාම බුදුහාමුදුරුවොත් හාමුදුරුවරුත් මේ නිවසට වඩිනකොට එයාට සිද්ධ වෙනවා උඩුමහන් තලාවෙන් බැහැලා බිමට ජීවත් වෙන්න උන්වහන්සේලා ආපහු වඩිනකම්. මොකද උන්වහන්සේලාගේ සීලයට ගුණයට අනුව දෙවියට ප්‍රාසාදයේ උඩ ඉන්න බෑ. දැන් ඕක තව තැනක හම්බෙනවනේ. කර්ණීයමෙත්ත සූත්‍ර නිධානේ හම්බෙනවනේ. අර සිල් රකින්න ගියපු හාමුදුරුවරුන්ට කැලේ වැඩින්න බැරි වුණා. භාවනා කරන්න ගියපු හාමුදුරුවන්ට කැලේ වැඩින්න බැරි වුණා. රුක් දෙවියෝ කරදර කරා. ඇයි? මුන්වහන්සේලාගේ සීල තේජසේ බලවත්කමට දෙවියන්ට උඩට වෙලා ඉන්න බෑ. එයාට විමාන දාලා යන්න වෙනවා. මේ දෙවියටත් විමානේ ඉන්න බෑ, බිමට බහින්න වෙනවා. ඒ නිසා හාමුදුරුවරු බුදුහාමුදුරුවෝ සිල්වත් ඇත්තෝ නිවසට එන එක වළක්වන්න ඕනේ කියලා කල්පනා කර කර ඉන්නකොට අනාථපිණ්ඩික සිටුතුමා දන් දීලා අන්තිම කාලේ එයා දුප්පත් වෙනවා. ඒක ප්‍රසිද්ධ කාරණයක්. දීලා අන්තිමට එයා දුප්පතෙක් වෙනවා. ඒ කියන්නේ බොහොම සරල දේවල් දෙන තැනටමපත් වෙනවා අන්තිමට. පින්වත්නි, හරි විශේෂ දෙයක්. කල දුටු කල වල ඉහ ගන්න මිනිස්සු වගේම තමයි දෙවියොත් ඉන්නවා. මේ දෙවියට හිතුණා දැන්වත් මේ නිවසට එන බුදුවරු මහරහතන් වහන්සේලා මේ පිරිස නතර කරන්න ඕන. ඒකට මම දැන් කැප වෙන්න ඕන කියලා ඉස්සරෝම ගිහිල්ලා මේ අය කැමියා මුදල් පරිපාලනය කරන කෙනාට ගිහිල්ලා කියනවා දැන් තේරෙනවනේ දන් දීලා තියෙන එකේ විනාශය. අන්න සිටුතුමා දුප්පතෙක් වුණා. දැන් භාණ්ඩාගාරේ හිඳිලා නේද? දැන්වත් ඕක නතර කරලා මේ නිවසේ ඉන්න අයට සංග්‍රහ කරන්න පටන් ගත්තොත් හොඳ නැද්ද කියලා රෑ හීනෙන් ගිහිල්ලා කල්පනා කරලා කතා කරලා සාකච්ඡා කරනවා. එයා අවදි වෙලා බලනකොට දෙවියෙක් ඇවිල්ලා කවුද කියලා අහනකොට මෙහෙමයි මේ ප්‍රාසාදයට අධිග්‍රහිතව ඉන්න එක දෙවි කෙනෙක් කියලා ප්‍රකාශයක් කරනවා. එතකොට කියනවා මේ නිවසේ තියෙන වටිනාම දේවල් විකුණලා දන් දුන්නත් මම මොකුත් කියන්නේ නැහැ කියලා එලව ගන්නවා. දෙවියන්ට එලව ගන්නවා. තව ටිකක් බලාගෙන ඉඳලා මේක නතර වෙන්නේ නැති හින්දා ගිහිල්ලා දෙටු පුතාට දෙවෙනි පුත්‍රයාට සිටුතුමාගේ කියනවා බලන්න අන්න තාත්තා කරන වැඩේ. එයා කොහොම දන් දීලා ඉන්නේ දැන්. ඔයාලට කණ්ඩ බොණ්ඩවත් නැති වෙන්න යන්නේ. ඒ නිසා දැන්වත් ඔය තාත්තට කියන්න බැරිද ඕක නතර කරන්න කියලා. එයාත් බැනලා එලව ගත්තා මේ ඕවා මට කියන්න දෙන්න එපා. අපේ තාත්තා දන් දීපු දෙන් අපිත් කැමති ඒකට මම නම් ඕවට මුකුත් කියන්නේ නැහැ. මම කැමති දන් දෙන්න කියලා එලව ගන්නවා. බැරිම තැන ගියා සිටුතුමා හම්බෙන්න. ගිහලා කිව්වා සිටුතුමනි මොකද්ද මේ කරන වැඩේ? ඔබතුමා දැන් බුදුහාමුදුරුවන්ට 80 මහා ශ්‍රාවකයන්ට අනිකුත් ශ්‍රාවකයන්ට දන් දෙනවා ඉවරයක් නැහැ. දැන් අන්න කෝෂ්ඨාගාරයේ භාණ්ඩාගාරයේ හිඳිලා ගිහිල්ලා. දැන්වත් බැරිද ඕක නතර කරන්න? ඇති නේද දැන් දන් දුන්නා. මොකද මේ මිනිස්සයාට මේ දෙවියට තියෙන ප්‍රශ්නේ තමයි අර උඩින් පල්ලෙහාට බහින එක. එයාට ඒ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න දන් දීම නතර කරන්න යන්නේ. එයා වෙන තැනකට ගියා නම් ඉවරයි නේ ප්‍රශ්නේ. හැබැයි ඒක නතර කරන්න යන්නේ. මේ වෙලාවේ සිටුතුමා එලව ගන්නවා. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මගේ නිවසේ ඉන්න එපා. මං සෝවාන් කෙනෙක්. මගේ නිවසේ ඔබ වැනි අයට ඉඩකඩ නැහැයි කියලා බැනලෙලව ගන්නවා. අන්තිමට මහා දුරදිගට මේ ප්‍රශ්නේ යනවා. එතකොට අපිට බොහොම පැහැදිලි අපි කරන හැම පින්කමකටම දෙවියෝ සතුටු නැහැ. අපි කරන හැම කුසලයකටම දෙවියෝ සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා
දෙවියන් ඇදහිීම දෙවියන්ට ගරු කිරීම ඊටාම වටින දෙයක්. එනමුත් අපි කල්පනා කරන්නට ඕන අපේ තේජස අපේ ගුණය දියුණු කරගත්තොත් අපේ තිබෙන ගුණධම් වැඩි දියුණු කරගත්තොත් ඇතම් වෙලාවකදී දෙවියෝ පවා පලා යනවා. ඒ වගේම තමයි ඔබට පරිශීලනය කරන්න හොයන්ට මම කතාවක් කියනවා. ඒක මම විස්තර කරන්නේ නැහැ. ඔබට දෙන වැඩක් ඔබට බාර දෙන වැඩක්. මෙවැනි වරදක් කරපු තවත් දෙවි කෙනෙක් අපිට හම්බ වෙනවා කුණ්ඩ දාන තෙරුන්ගේ කතාව පුවත තුල. කුණ්ඩ දාන තෙරුන්ගේ කතාව. ඔබ හොයන්න. ඔබට එතකොට තේරෙනවා හැම දෙවි කෙනෙක්ම අපිට පක්ෂයිද විපක්ෂයිද කියලා. ඒ නිසා දෙවියන් අපිට වැඩිය ඊ타ත්ම ඉහළින් ඉන්නවයි කියලා කල්පනා කරොත් ඒ අය කරගත්ත කුසලය වගේම තමයි අපි අනුමෝදන් කරන දේවල් වලින් යැපෙන්නේ. ඇත්තටම පින් ඉල්ලගෙන ඉන්න පිරිසක්. ඒ නිසා දෙවියන්ට පළතුරු වට්ටි අපිටවත් කන්න බැරි විවිධ පූජා පවත්වන අතරේ ඔබ සතුටු සිතින් ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ඕනි නම් සම්මා දිට්ඨික දෙවියන්ට ඔබට යහපත සලසන ඔබ පිනට යොමු කරන දෙවියන්ට ඔබ ඒව අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි ඔබට දේවත්වයට පත් වෙන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ කරන්න දෙයක්ත් තියෙනවා. දාන සීල භාවනා සමව මේවා එකිනෙකට පරයනා විදිහට හෝ සිද්ධ කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒ නිසා සෑම දෙවි කෙනෙක්ම අපිට පක්ෂත් නැහැ. හැම දෙවි කෙනෙක්ම අපිට විපක්ෂත් නැහැ. අපි දෙවියන්ට වැඩිය අභියෝගයට ලක් වෙන්න කැමති නම් ඔවුන්ට වැඩිය සීලයෙන් ගුණයෙන් නිවැරදි වෙන තරමට අපිට පුළුවන්කමක් තිබෙනවා අපේ ජීවිතය සුවපත් කරගන්න. ඒ නිසා ඔබ දෙවියන් විසින් වන්දනාමාන කරන කෙනෙක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාදයේ සහිතව අපි මේ වෙලාවේ අදත් මේ කුසලයේ සිද්ධ කරන්න මේ ධර්ම දේශනාව දහම් පණිවිඩය ඔබට ළඟා කරන්න දායකත්වයේ සපයපු පිරිස අපි සිහිපත් කරන්න සූදානම් වෙන වෙලාව. මේ වෙලාවේ අද අපිට මේකට දායකත්වය එහෙම නැත්නම් මේ සඳහා අපිට යම් උපකාරයක් සිද්ධ කරන්නේ ප්‍රංශයේ පදිංචිව ඉන්න තනුකල අසන්ත මහත්මයා, රේණුකා චතුරංගි මහත්මිය, ඒ වගේම තමයි ෆෙලිසා රෙසලි දියණිය මේ කියන අය මේ තුන් දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, චිරජීවනයේ ලැබේවා. ඒ අයට එම රටවල් තුල ඊ타ත්ම නිදුක්ව වාසය කරන්නට ඒ කට්ටියගේ අපේක්ෂාවන් දියුණු තියුණු කරගන්නට අපේ මේ දහම් පණිවිඩයට ලබා දුන් දායකත්වය අයමුඩිස්නාලිකාවට ලබලා දුන්න දායකත්වය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.